ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානායක. මම රුවනිකා කුමාරදාස. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. පාස්කු ප්‍රහාරයට මෛත්‍රීට අපරාධ නඩු පැවරීමේ හැකියාව සලකා බලන්න. වහබ්වාදය අන්තවාදී ඉස්ලාම් සංවිධාන සහ බොදුබල සේනාව තහනම් කරන්න. ජනපති කොමිසමෙන් නිර්දේශ. පාකිස්තාන බෞද්ධ සිද්ධස්ථාන නැරවීමට අගමැති ඉම්රාන්ගෙන් මෙරට ජනතාවට ඇරයුම්. දෙරට අතර සහයෝගීතාව වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් 5ක්. මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව සම්බන්ධ අභූත චෝදනා පිළිගන්න එපා. දිනේෂ් මානව හිමිකම් සැසිය අමතමින් කියයි. සල්ලි අච්චු ගැසූ බව රාජ්‍ය ඇමති කබ්‍රාල් පිළිගනී. අපි ගොඩේ ඊළගෙන යන්නේ වැහිර වෙලාවටනේ. ඉතින් ඒ වෙලාවට තමයි මුදල් අච්චු ගහන්න දෙන්න ඕනේ මිනිස්සුන්ට. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සුව සේවකයෝ සෞඛ්‍ය අමාත්‍යංශයට කඩාවදී. භූමදානය ඉල්ලා මුස්ලිම් ජනතාවත් මහමගට. උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පාස්කු ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙනවා. එහි අවසන් වාර්තාව ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ අතර එය අද ජනාධිපති ලේකම් කාර්යාලය මගින් කතානායකවරයා වෙත බාර කෙරුණා. දවසේ පුවත පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභාවේ අවසන් වාර්තාවේ පිටපතක් කතානායකවරයා වෙත අද බහර දෙනු ලැබුවේ ජනාධිපතිවරයාගේ නීති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා විසින්. පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව දැන් මම බාර අරන් තියෙන්නේ. මට ලැබුණු පිටපත මම දැන් පුස්තකාලයේ තියෙනවා. ඔබතුමාලා ඕන කෙනෙකුට ගිහිල්ලා මේ පරිශීලනය කරන්න පුළුවන්. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ ගණනාවක් සහ නිගමන 10ක් ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පිරිසට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රතිපාදන තිබේදයි සොයා බැලීම සඳහා නීතිපතිවරයාට යොමු කරන්නයිද අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2019 අප්‍රේල් 16 සිට 21 දක්වා ඉන්දියාවට සහ සිංගප්පූරුවට යන අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍ය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුම්පත් භාවයක් සහිතව එය සිදු කිරීම තුළින් චේතනාන්විතවම සහරන්ගේ IS තර්ජනයට මඟ පෑදූ බවත් එයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් පැහැදිලි වන බව අවසන් වාර්තාවේ සඳහන්. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වැඩබලන පත්වීමක් සිදු කිරීම ජනාධිපතිවරයාට අභිමතයක් පැවති බව සැකයක් නැති බවත් එහෙත් අවස්ථාපිත තත්ත්වයන් අනුව ඔහුට එසේ කිරීමේ වගකීමක් පැවතුණු බවයි. සාක්ෂිමත පදනම්ව ඉහත විස්තර කර ඇති ක්‍රියාවන් හෝ අතපසු කිරීම සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයේ සාපරාධී වගකීමක් ඇති බව පරීක්ෂණ කොමිසම් සභාවේ අදහස වී තිබෙනවා. දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට පරීක්ෂණ කොමිසම් සභාවේ නිර්දේශ අතර සඳහන්. ආරක්ෂක අමාත්‍යාංශයේ සෑම විටම ජනාධිපතිවරයා යටතේ පැවතිය යුතු යයිද නිර්දේශ කර තිබෙනවා. ජනාධිපතිවරයා විදේශගත වන්නේ නම් වැඩ බලන ආරක්ෂක ඇමතිවරයෙකු පත් කිරීම අනිවාර්ය කිරීම සඳහා ව්‍යවස්ථාමය විධිවිධාන පැනවීමටද නිර්දේශිතයි. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සතු සියලු බලය වැඩ බලන අමාත්‍යවරයාට තිබිය යුතු අතර ජාතික ආරක්ෂක මණ්ඩලය කැඳවා උපදෙස් දීමටද ඔහුට බලය තිබිය යුතු බවටද නිර්දේශ කර තිබෙනවා. තවත් නිර්දේශයක් වන්නේ ජනාධිපතිවරයා විදේශගතව සිටින විට අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා නොවන අවස්ථාවකදී සියලු ජාතික ආරක්ෂක තොරතුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම අනිවාර්ය බවයි.
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා දුහරේ කටයුතු කළ ආකාරය පිළිබඳව බරපතල ගැටලු තිබූ බවට කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා. රහස් පොලිසිය හා ත්‍රස්ත විමර්ශනාංශය එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතට පත් කළ යුතු බවද නිර්දේශ අතරට අයත්. 2019 අප්‍රේල් 21 සිදු වූ ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීමට අපොහොසත් වීම සහ තම රාජකාරිය ඉටු කිරීමට අපොහොසත් වීම මෙන්ම නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් හඳුනාගත් නිලධාරීන් සහ බලධාරීන් වගකිව යුතු බවට කොමිසම නිගමනය කර තිබෙනවා. රිෂාඩ් බදියුදින් සම්බන්ධ තඹ කර්මාන්ත ශාලාවට අදාළ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවට යොමු කළ යුතු කාරණයක් ලෙස කොමිසම නිගමනය කර තිබෙනවා. වැරදි සිදු කළ බවට චෝදනා ලැබ සිටින පුද්ගලයන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම පිළිබඳව සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් සම්පූර්ණ වාර්තාව නීතිපතිවරයා වෙත බහර දීම මැනවි යයි කොමිසම නිගමනය කර තිබෙනවා. රජය විසින් පාස්කු ප්‍රහාරයෙන් මියගිය එක් අයෙකු සඳහා රුපියල් මිලියන 2ක් සහ තුවාල ලැබූ සියලු දෙනාගේ සැබෑ වියදම් සලකා රුපියල් ලක්ෂ 5ක වන්දි ප්‍රදානය කළ යුතුයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ව්‍යාපාර දේපල ඇතුළු සියලු දේපල රාජසන්තක කිරීමට නීති සම්පාදනය කළ යුතුයි. ත්‍රස්තවාදයට එරෙහිව නව නීතියක් පැනවිය යුතු බවත් ඒ සඳහා යෝජනාත් වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙනවා. දැනට පවත්නා අපරාධ පරීක්ෂණවලට ඕනෑම දේශපාලඥයෙකු කිසිදු පොලිස් නිලධාරියෙකු සම්බන්ධ කර ගැනීම වැළැක්වීම සඳහා නීතිමය විධිවිධාන විශේෂයෙන් ක්‍රියාත්මක කළ යුතුයි. දෙහිවල සහ මාවනැල්ල සිටි සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයන්ට රිෂාඩ් බදියුදින් සහ අසාද් සාලියන අයවලුන් විසින් සිදු කරන ලද මැදිහත්වීම පිළිබඳව ඉදිරිපත් වූ සාක්ෂි මත මෙම නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාර මෙන්ම ත්‍රස්තවාදී නඩු සම්බන්ධ සියලු අපරාධ නඩු විභාග කිරීමට හා අවසන් කිරීමට මහාධිකරණ පිහිටවිය යුතු අතර ඒවායේ දිනපතා නඩු විභාග කළ යුතුයි. අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකිද යන්න කඩිනමින් සලකා බැලීමටද නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ප්‍රකාරව පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමියන්ට අපරාධ නඩු පැවරිය හැකිද යන්න සොයා බලන ලෙසත් නීතිපතිවරයාට සිදු කළ නිර්දේශ අතර සඳහන්. බොදු බල සේනා සංවිධානයේ තහනම් කළ යුතු මෙන්ම ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් සංවිධානය සහ ජමාතේ ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයද තහනම් කළ යුතු යයි කොමිසම නිර්දේශ කර තිබෙනවා. IS ඇතුළු අන්තවාදී ආගමික කණ්ඩායම් තහනම් කිරීම සඳහා නීති හෝ රෙගුලාසි නිර්මාණය කළ යුතු බවද නිර්දේශවල සඳහන්. ආගමික හේතු හා විශ්වාසයේ පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කළ යුතු සේම කිසිම ආගමක නමක් කිසිදු දේශපාලන පක්ෂයක නමේ කොටසක් නොවිය යුතු බවටද නිර්දේශ කර තිබෙනවා. එලෙස දැනට ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂවලට අදාළ වෙනස්කම් සිදු කිරීම සඳහා සහන කාලයක් ලබා දීමටද නිර්දේශිතයි. IS වහබ්වාදය සහ තෞහීද් වැනි අන්තවාදී ආගමික මතවාද මේ රටට ප්‍රවේශ විය නොහැකි බව සහතික කිරීම සඳහා සමාජ මාධ්‍ය ඇතුළු සයිබර් අවකාශය නියාමනය කළ යුතු බවද නිර්දේශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවටද ජනපති කොමිසම නිර්දේශ කර තිබෙනවා. පාස්කු ප්‍රහාරය සඳහා මූලික හේතුවක් වන්නේ ජාතික ආරක්ෂාව කෙරෙහි වැඩි අවධානයක් හා ප්‍රමුඛතාවක් නොමැතිකම බවත් ඒ සඳහා ජාතික ආරක්ෂාව සහ ආරක්ෂක ප්‍රතිපත්තිය කෙටුම්පත් කර සම්මත කර ගැනීමටද යෝජනා කර තිබෙනවා. එක් රටක් එක් නීතියක් යන සංකල්පය පිළිගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් එමගින් විවිධ ප්‍රජාවන් අතර සුවිශේෂී තත්ත්වයක් ඇතිවීම වැළැක්වෙන බවත් මෙමගින් පෙන්වා දෙනවා. මහජන ආරක්ෂක පනත යටතේ හදිසි නීතිය පැනවීමකින් තොරව ශ්‍රී ලංකාවේ හමුදාවේ සහාය ලබා ගැනීමට පොලිසියට හැකිවන පරිදි නීතිමය තන්ත්‍රයක්ද ඇති කළ යුතු බවට වාර්තාවෙන් නිර්දේශ කර තිබෙනවා. ඕනෑම පොදු ස්ථානයකදී මුහුණු ආවරණය වනසේ නිර්මාණය කර ඇති ඇඳුම් පැළඳීම තහනම් කිරීමටද යෝජිතයි. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක් තනතුරකට වඩා නොහැබිය යුතු බව පෙන්වා දෙන කොමිසම සඳහන් කර ඇත්තේ හේමසිරි ප්‍රනාන්දු මහතා තනතුරු කිහිපයක් දැරූ බැවින් ආරක්ෂක අමාත්‍යාංශයේ සිය රාජකාරි සඳහා ගත කළ කාලය අඩු බවට සාක්ෂි ලැබී ඇති බවයි. දේශපාලන මැදිහත්වීම් වලට බියෙන් තොරව රාජ්‍ය බුද්ධ්‍යංශ නිලධාරීන්ට සිය රාජකාරී ඉටු කිරීමට හැකි පරිදි නීති රාමුව ශක්තිමත් කළ යුතුයි. බුද්ධ්‍යංශ නිලධාරීන් හා විමර්ශකින් අතර රාජකාරී මට්ටමේ තොරතුරු හුවමාරුවක් සිදු නොවීම සහරාන්ගේ කණ්ඩායමට සිය ත්‍රස්ත ක්‍රියා සිදු කිරීමට පිටුබලයක් වී ඇති බව කොමිසම නිරීක්ෂණය කර තිබෙනවා. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය වන බවත් දුර්වල රජයක් පැවතීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සහරාන්ගේ කණ්ඩායම සිතූ බවට කොමිසමට සාක්ෂි ඉදිරිපත් වී ඇති බවද අවසන් වාර්තාවේ සඳහන්. සියලුම ආගමික කටයුතු සඳහා පැවතිය යුත්තේ එක් අමාත්‍යාංශයක් පමණක් බවත් එම අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතේ පැවතීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නීති සම්පාදනය වී යුතු බවද නිර්දේශ කර තිබෙනවා. සෑම පාසලකම සිසුන්ට ඔවුන්ගේ ආගම නොසලකා ආගමික අධ්‍යාපනය යන නව විෂය ඉගැන්විය යුතු බවත් ඊට බුද්ධාගම, ක්‍රිස්තියානි ධර්මය, හින්දු හා ඉස්ලාම් ධර්මයේ මූලික කරුණු 1 සිට 10 ශ්‍රේණි දක්වා ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බවද නිර්දේශිතයි. සියලුම මද්‍රසා සුදුසු නෛතික රාමුවක් මගින් පාලනය කළ යුතු අතර ව්‍යවස්ථාපිත අධිකාරියක් විසින් සමීපව නියාමනය කළ යුතු බවද නිර්දේශ අතර සඳහන්. විදේශ අරමුදල් ගලා ඒම නියාමනය කළ යුතු බවද එහි දැක්වෙනවා. දවසේ පුවත මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා.
අපි අද බලාපොරොත්තු වුණා පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාව මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයි කියලා. පොඩ ඉන්නකෝ. මේ වෙනකොට ඇමතිවරු 6 දෙනෙක්ගේ කමිටුවක් අද පත් කරලා තියෙනවා. කතෝලික සභාව අද ඒ කමිටුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඕලෙවල් වත් නැහැ කියලා තමයි මේ කමිටුව කියන්නේ. මේ වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඇයි ඉදිරිපත් කරන්නේ නැත්තේ? අන්නපු කෝ කට්ටිය කෝ මේ පිළිබඳව වාර්තාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද කියලා පැහැදිලි උත්තරයක් අපිට ආණ්ඩු පක්ෂයෙන් දෙන්න කියන්නේ. ආණ්ඩුව වෙනුවෙන් අපි පැහැදිලිවම ප්‍රකාශ කරනවා පාස්කු කමිෂන් එක වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳව කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ අරින්ට. අරින් 300ක් මරණකම් ඉඳලා ගෙදර ගිහලා බුදිය ගත්තා. ඕලෙවල් ෆේල් වෙලා ඉන්නේ අරින් බන්තුමා කියන්නේ ඔබතුමා ඕලෙවල් පාස්ද කියලා. ඕලෙවල් ෆේල් සාන්ත ජෝසප් විද්‍යාලේ ගිහිල්ලා චෙක් කළොත් අරින් මන්තුමාගේ අධ්‍යාපන සුදුසුකම ඕලෙවල් ෆේල්. පක්ෂ නායකතුමා චෝදනාවක් කළා මට මම පැනලා ගියයි කියලා. මම පැනලා ගියේ ඒ වාර්තාව බාරගන්න. හරිද? ඔබතුමා ඒක වැරදිද කියලා කියනවනම් මම දන්නේ නැහැ කොච්චර දුරටදී මම නියෝජ්‍ය කතානායකතුමා මේ ආසනයේ ඉඳලා මම ගියේ ඒ වාර්තාව බාරගන්න. දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අද පස්වරුවේ පැවැත්වුණා. සාකච්ඡාවලට සමගාමීව දෙරට අතර අවබෝධතා ගිවිසුම් 5කටද අත්සන් ලැබුණා. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහතා මේ වසරේ විදේශ රටක සිදු කරන ප්‍රථම නිල සංචාරය මෙයවීමද විශේෂත්වයක්. ශ්‍රී ලංකා සහ පාකිස්තාන සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහතා අද පස්වරු 4ට පමණ කට්නායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින්. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා 2021 වර්ෂය සඳහා සිය පළමු නිල සංචාරය ආරම්භමින් තමයි මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණියේ. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත මණ්ඩලය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කට්නායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියා. මෙරටට පැමිණීම සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාට සිය ගුවන්තලය යොදා ගැනීමට ඉන්දියාව අද අවසර ලබා දීමද විශේෂත්වයක්. දෙරටේ ජාතික ගීතයන් වාදනය කිරීමෙන් අනතුරුව රාජ්‍ය නායකයෙකුට පිරිනැමෙන සම්මානමුරේ සහ කාලතුවක්කු වෙඩිපුර 19ක උත්තමාචාර්ය පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. අනතුරුව සිදු කෙරුණේ දෙපාර්ශවයේ නියෝජිතයින් හඳුන්වා දීමයි. පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යවරයා, වාණිජ්‍ය කටයුතු අමාත්‍යවරයා සහ විදේශ කටයුතු ලේකම්වරයාද එක්ව සිටියා. රෙදිපිලි සහ ඇඟලුම්, ඖෂධ, කෘෂි ආහාර, වෙළඳ භාණ්ඩ, ක්‍රීඩා භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ ඇතුළු අංශ ගණනාවක ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක්ද මෙම සංචාරයට එක්ව සිටිනවා. අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහතා අමුත්තන්ගේ සමරු පොතේ සටහනක් තබනු ලැබුවේ හඳුන්වා දීමේ කටයුතු වලින් අනතුරුවයි. පසුව ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරය වෙත පිටව ගියා. දිවෙනට පැමිණේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ખાන් මහතා පසුව පැමිණියේ අරලියගහ මන්දිරයටයි. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සම්බන්ධතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. අනතුරුව ද්විපාර්ශික නියෝජිත හමුව පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පාකිස්තානය මෙරට ජනතාව කෙරෙහි දක්වන ආදරය පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයෙන් සංකේතවත් කෙරෙන බවයි. පාකිස්තානයේ උතුරුදිග පිහිටි බෞද්ධ සිද්ධස්ථාන නැරඹීම සඳහා පැමිණෙන ලෙස පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී මෙරට ජනතාවට ආරාධනයක්ද සිදු කර තිබෙනවා. ඉන් අනතුරුව පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් ලැබුණා. එහිදී සංචාරක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට මෙන්ම දෙරටේ ආයෝජන මණ්ඩල අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමටද එළඹුණා. මෙරට කාර්මික තාක්ෂණික ආයතනය සහ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම කොළඹ කාර්මික තාක්ෂණික ආයතනය සහ ඉස්ලාමාබාද්හි කොම්සැට්ස් විශ්වවිද්‍යාලය අතර සහයෝගිතාව සහ කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතරද අවබෝධතා ගිවිසුම් සඳහා මෙහිදී අත්සන් ලැබුණා. අනතුරුව දෙරටේ අග්‍රාමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කෙරුණා. Prime Minister, you are not a stranger to the people of Sri Lanka.
ඔබ මේ රටට ආගන්තුකෙක් නෙවෙයි. මේ රටේ මිලියන ගණනක් ජනතාව ඔබට ගරු කරනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ නායකයෙකු ලෙස. අගමැති ඉම්රාන් කාන් සහ මා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අපි එකඟ වුණා. වාණිජ්‍ය ක්ෂේත්‍රය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර ගණනාවක සහයෝගයෙන් සමීපව කටයුතු කරන්න. ඒ වගේම අපි එකඟ වුණා ශ්‍රී ලංකා පාකිස්තාන නිදහස් වෙළඳ කිවිසුමක් ඇති කරගන්නට. ඒ වගේම අපි එකඟ වුණා ත්‍රස්තවාදයට එරෙහිවත් නීති විරෝධී මද්‍රව්‍ය ප්‍රවාහනයටත් එරෙහිව එක්ව සටන් කරන්න. To curb illegal drug trafficking. Mr. Prime Minister, as you quite rightly said, I'm not a stranger to Sri Lanka. ගරු අගමැතිතුමනි, ඔබ නිවැරදිව පැවසුවාසේම මම මේ රටට ආගන්තුකෙක් නොවෙයි. මම ඉස්සල්ලාම මේ රටට ආවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස විශ්වවිද්‍යාලයෙන් බැහැරවනවාත් සමගයි. ඔබ ඒ කාලේ ඔබගේ දේශපාලන දිවියේ මුල් අදියරේ හිටියා. පාකිස්තානය චීන සේදමාවතේ වැදගත් සන්ධිස්ථානයක්. නෞක ගමනාගමන සම්බන්ධීකරණය ඒ වැදගත් අදියරක්. ශ්‍රී ලංකාවට සාගර කලාපයන් හරහා පාකිස්තානය සමග එක්ව මධ්‍යම ආසියාවට සම්බන්ධ විය හැකි. අපි දෙගොල්ලොම ත්‍රස්තවාදීන් බැට කෑවා. මම සතුටුයි කියන්න පාකිස්තානයේ අවශ්‍යම මොහොතේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ගැටලුව නිරාකරණයට සහාය දුන්නා. ඊට අමතරව පාකිස්තානය කියන්නේ ලෝකයේ ඉහළම බෞද්ධ ශිෂ්ටාචාරය තියෙන රටක්. අපි මෑත කාලේ සොයාගත්ත ලෝකයේ විශාලතම සැතපෙන බුදු පිළිමය. ඒ අඩි 40කට ආසන්න ප්‍රතිමාවක්. අපි කැමතියි ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ආරාධනා කරන්න අපි ආරම්භ කරන්න යන බෞද්ධ සංචාරක වැඩසටහන සමග එක්වෙන්න කියලා. මම පළමුව ආරාධනා කරනවා ගරු අග්‍රාමාත්‍යවරයාට අපේ රටේ සංචාරයකට. ඔබගේ ආදරගරු සැලකිලිවලට නැවතත් ස්තුතියි. Inviting you most of all, Mr. Prime Minister. And thank you again for your hospitality. දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන සියලු යෝජනාවලට එරෙහි වන ලෙසට විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සියලු සමාජික රටවලින් ඉල්ලා සිටිනවා. එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් සැසිවාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය ඇමතුවේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 8:35ට පමණ. The LTT is the only terrorist organization in the world. LTT තමයි ලොව එකම ත්‍රස්ත සංවිධානය ලෝකනායකින් දෙදෙනෙකු ඝාතනය කළ. ඔවුන් මෙරට සිටි ජනාධිපතිවරයෙකු සහ හිටපු ඉන්දියා අග්‍රාමාත්‍යවරයෙකු ඝාතනය කරා. ත්‍රස්තවාදය ජාත්‍යන්තරයට ගෙන ගියා. ත්‍රස්තවාදයේ අවසානයේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ජීවත්වීමේ අයිතිය තහවුරු කෙරුණා. සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගෙම ශ්‍රී ලංකා රජය සෑම විටම කටයුතු කළේ මේ රටේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමටයි. ඒ ලොව සිටින භයානකම මිලේච්ඡම බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයට එරෙහිව මෙම සමුළුවට ඉදිරිපත් කෙරුණු සෑම යෝජනාවක්ම දේශපාලන කුළුගැන්වීමක් මත ඉදිරිපත් කෙරුණු ඒවා. මීට පෙර ශ්‍රී ලංකාව සහයෝගය දැක්වූ 31 යෝජනාව අපේ රටට වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි වූවක්. ඒ වගේම ජාතික ආරක්ෂාවටත් මේ හරහා ජාතික ආරක්ෂාව අනුතුරේ වැටුණා. එය පාස්කුවෙරුදා බෝම්බ ප්‍රහාරයන්ටත් බරපතල හේතුවක් වුණා. මෙම යෝජනාව ශ්‍රී ලංකා ජනතාව සහ රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරමත් සමගයි. මම මේ අවස්ථාවේදී මේ ගෞරවනීය සභාවෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන එන යෝජනාවන්ට විරුද්ධ වන්නට අප සමග එකතු වන ලෙස. And support us by rejecting any resolution against Sri Lanka. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ අතර මානව හිමිකම් සැසිවාරය ඇමතීමට පෙර ආශිර්වාද ලබා ගැනීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටුවා. දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රශ්න තව එනවා ඉස්සරහට. අපි ඒව නොදෙන ඉන්නව නෙවෙයි. හැබැයි රජයත් ඒව කල්පනා කරලා අර වඳුරු ගෙවල් හදන්න වගේ වැස්ස කාලේට කොළ අත්ත කඩාගෙන ඇවිල්ලා ඔලුවට තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේකට ස්ථීරසාර වෙනම ආයතනයක් පිටවල විදේශ අමාත්‍යාංශයට බද්ධ කරලා ඒකට දේශප්‍රේමී මිනිස්සු පත් කළා. බෝනගේන් කාර්යෝ නෙවෙයි. මේ බෝනගේන් කාර්යොත් එක්ක කරන්න බෑ මේවා. මේ රට රැක ගන්න මේ රටේ අක්මුල් හඳුනගත්ත මිනිස්සු ඉස්සරහට ගන්න කියලා ආණ්ඩුවටත් මතක් කරනවා. අපි මේ ආණ්ඩුව හදන්න මුල් වෙච්චා. හැබැයි බුද්ධාගමේ විහාර දේවාල ගම්පනත 9 වෙනි වගන්තිය බුද්ධාගම සුරක්ෂිත කොට පෝෂණය කරන අතර ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ කියන වගන්තිත් පොඩි ප්‍රශ්න ඇති කරනවා දැන්. ඒවට ලේස්ති වෙන්න එපා. මේ කැබිනට් එකේ ඉන්න ඇතැම් අයට මම කියන්නේ ගැටුම් ඇති කරන්න වචන පාවිච්චි කරන්න එපා. මේ ආණ්ඩුව අරන් දුන්නේ සිංහල බෞද්ධයෝ. ඒක බොරු නෙවෙයි. ඒක මතක තියාගන්නවා ඉන්න අනිත් ඇමතිවරු. මොඩ කතා කියන්නේ රට ඇතුලේ. ඒකට අපිටත් වේදනාවක් තියෙනකොට අපි නැගිටිලා අපි පටන් ගන්න. ඒ වචනේ මේ ආණ්ඩුවට මම කියන්න ඕන. ආදරයට කියන එක හතරක් විදියට හිතනවා නම් ඒක කමක් නැහැ. සිංහල බෞද්ධයන්ගේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට අංකොම් පාන්න එපා. ඕන කපුටෙක් අපේ ඔළුවටින් ගියාට කමක් නැහැ. හැබැයි කූඩු ගහන්න විතරක් ලේස්ති වෙන්න එපා කියන පඩිවෙන්නේ ගොන්නුන්ට මම දෙනවා. යෝජනාවලියේ තියෙන්නේ මේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න. ඒ කියන්නේ දේශපාලන ප්‍රශ්න ගැන තමයි උන් වැඩිපුරම සඳහන් කරන්නේ. ඒකෙන් පෙන්눔
කරනවා මේ යෝජනාව දේශපාලන යෝජනාවක් මිසක් මානව අයිතිවාසිකම් පිළිබඳ යෝජනාවක් නෙමෙයි. අපේ තානාපති කාර්යාලය ශක්තිවත් මැදිද මේක වසර 12 තිස්සේ ඇදෙන මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන්නේ. අපේ තානාපති කාර්යාලය Tamanට ඉෂ්ට කළ හැකි කාර්යය ඉෂ්ට කරමින් තිබෙනවා. ලංකා අනුක්‍රමයේ ඉෂ්ට කරන්න බැරි දේවල් කරන්න කියලා අපිට පිටරටට බාර දෙන්න බෑනේ. මේ යෝජනාවට හොඳ පිළිතුරක් දෙන්න බලාපොරොත්තු වෙනවද අවසානයේ? යෝජනාව නම් තවම ඉදිරිපත් කළා නැහැ. ඉදිරිපත් කළා තියෙන වාර්තා විතරයි. යෝජනාව ගේන බව බ්‍රිතාන්‍යයේ විදේශ ඇමතුමා ඊයේ සමුළුව ඇමතලා කිව්වා. ඉතින් ඒ ගේන යෝජනාව වගන්ති මොකද්ද තියෙන්නේ මොකද්ද කියලා බලලා පිළිතුරු දෙන්න අපේ කකුල් දෙකෙන් හිටගෙන ධනෙන් වැටෙන්නේ නැතුව පුළුවන් බව ශ්‍රී ලංකාවාසී ජනතාව වෙනුවෙන් අපි ප්‍රකාශ කරනවා. ඉන්දියාවෙන් කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටියක් මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52.5ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කොවිෂීල්ඩ් එන්නත ලබාගත් බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් වුණා. කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් සඳහා දියත් කරන එන්නත් කරන වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත ලබා දීම අද මධ්‍යස්ථාන 5කදී සිදු වුණා. එදී පුද්ගලයන් 4500කට පමණ එන්නත් ලබා දී තිබෙනවා. එය අනුව හයිඩ් පිටියේදී සහ ඇල්විටිගල මහල් නිවාස සංකීර්ණයේදී එන්නත් කරන කටයුතු අද මෙලෙස සිදු වුණා. මෙම වැඩසටහන යටතේ කොළඹ මහනගර සභා සීමාවේ පුද්ගලයන් 7400කට පමණ ඊයේ කොවිඩ් මර්ධන එන්නත් ලබා දී තිබෙනවා. ඉන්දියාවේ පූනේ නගරයේ පිහිටලා තියෙන සීරම් ඉන්ස්ටිටියුට් ආයතනයේ නිපදවන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 10ක් එක මාත්‍රාවක් ඩොලර් 5.25 බැගින් මිලදී ගැනීම සඳහා අනුමැතිය ලැබුණා. එහි පළවෙනි කොටස හැටියට එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ බ්‍රහස්පතින්දා දවසේ ලංකාවට ලැබෙන්න නියමිතයි. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා මහ බ්‍රිතාන්‍යයේ පිහිටලා තියෙන මව් සමාගමෙනුත් ඍජුවම එන්නත් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණා. ඊළඟට ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එන්නත් ලබා ගැනීම සඳහා අවශ්‍ය ගිවිසුම සඳහා අනුමැතිය ලැබුණා. ඒ අනුව එහි පළවෙනි එන්නත් මාත්‍රා තොගයත් එයත් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වර්ගයේම එන්නත් පෙබරවාරි මාසයේ අන්තිම දින කිහිපයේදී අපිට ලැබෙයි කියලා අපේක්ෂා කරනවා. දැනට ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරලා තියෙනවා එන්නත් මාත්‍රා 2,64,000ක් පළවෙනි කොටස හැටියට අපේ රටට ලබා දෙනවා කියලා. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කොවිඩ් මර්ධන එන්නත් මිලදී ගැනීම පිළිබඳ අදහස් පළ වුණා. මාස 3ක කාලයකින් දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දීම හරහා ප්‍රතිශක්තියේ වැඩි වර්ධනයක් ඇති වෙන බවට බොහොම පැහැදිලිව වෛද්‍ය විද්‍යාත්මක මතයක් ඇති වෙලා තිබෙනවා. මේ සියලුම කරුණු සැලකිල්ලට අරගෙන තමයි තාම සුදුසු මොහොතේදී දෙවන එන්නත ලබා දෙන්නේ. ඉතාම ඉක්මනින් එන්නත ලංකාවට ගෙනගෙන දෙවනි මාත්‍රාව ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා දැන්නවත් අරන්ද තියෙන්නේ එහෙම නැත්නම් ඉස්සරහට ගන්න බලාපොරොත්තු වෙනවා. අරගන්න තියෙනවා. මේ අතර ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් එන්නත් කරන වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිව සිදු කෙරෙමින් පවතින බවයි. තොරාගත් ප්‍රජාවන් කිහිපයක අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයන් ඉලක්ක කර එන්නත් කිරීම ආරම්භ කිරීම ජාතික එන්නත් කරන සැලැස්මේ සඳහන් විද්‍යාත්මක පදනමකින් එකඟ වූ ප්‍රමුඛතාවන්ගෙන් පැහැදිලි ලෙස දුරස්වීමක් බව එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය කොවිඩ් ආසාදනයේ වී සුවය ලැබීමෙන් පසු අද ප්‍රථම වරට සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සාකච්ඡාවකට එක් වුණා. වෛරස මර්ධන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳ එහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා. COVID-19 ආසාදිතයින් 492 දෙනෙකු අද හඳුනාගත් අතර ඒ සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,009ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 732 දෙනෙකු අද සුවය ලැබූ අතර සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 75,842ක් ලෙසයි. මේ අතර තවත් කොවිඩ් මරණ 3ක් අද වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 453ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ගාලු මූදර විරෝධතා පවත්වන ස්ථානයේදී අද විරෝධතාවක නිරත වුණා. අපි එක ආගමකින් එක ජාතියකින් රැස්වුණු කට්ටියක් නෙවෙයි. හැම ආගමෙම හැම ජාතියෙම එකතු වුණු දහස් ගණන් ජනයා ඉල්ලා හිටින්නේ මේ ආණ්ඩුවෙන් අපට මේ භූමි දාණය පිළිබඳව තියෙන මේ ගැටලුව निराකරණය කරලා දෙන්න. අගමැතිතුමා පාර්ලිමේන්තුවේ ලබා දුන්නු පොරොන්දුවට පවා පිටුපාන ආණ්ඩුවක් අපිට තියෙන්නේ. මේ අසාධාරණය පිළිබඳව ජාත්‍යන්තරය
අපි වෙනුවෙන් කටයුතු කළ යුතුයි. මේ දේශපාලන දින්දුව කණ්ඩු කරලා තියෙන්නේ. විද්වතුන් කිව්වේ නෑ සෞඛ්‍ය ප්‍රශ්නය කියලා වැඩක් වෙන්නේ නෑ. මේක අපි දන්නවා වෙන මොනවත් නෑ ජාතිවාදී ප්‍රශ්නයක්. ඒක පිළිගන්න බෑ අපි. අපි සැලෙන්නේ නෑ. අනේ හිතනවා නම් අපි ඉරේ දානවා කියලා කිව්වා කියලා බයලා පසුබට ගන්නෙ නෑ. විද්වත් කමිටුව ලබා දීපු ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න. භූමි දාණයට ඉඩ දෙන්න. අගමැතිතුමා ආණ්ඩුවේ නායකයා හැටියට පාර්ලිමේන්තුවේදී කළපු ප්‍රකාශය ඉඩ දෙන්න. ඒක ඉෂ්ට කරන්න. තව දුරටත් මේ ප්‍රශ්නේ ඇදගෙන යන්න එපා. මේ අතර ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පාසල් දෙකක තොරතුරු තාක්ෂණාංශයේ භාරව කටයුතු කළ ගුරුවරයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා. බගවන්තලාව ප්‍රදේශයේ ප්‍රධාන පාසල් දෙකක ළමුන් 6 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයින් 10 දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. මේ අතර උත්සව ශාලා හිමියන්ගේ සහ ආහාර පාන සපයන්නන්ගේ සංගමයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජායල ඒකල උත්සව ශාලාවකදී පැවැත්වුණා. COVID-19 මේ වෙද්දී රට තුල පාලනය වෙලා නැහැ වගේම අපි ඉන්නේ කොතනද කියලා අවබෝධයක් ගන්න පුළුවන් විදිහේ දත්ත විශ්ලේෂණයක් මේ රට තුල වෙන්නේ නැහැ. පසුගිය ආසන්නම දින 3 PCR පරීක්ෂණ ගම්පහ දිස්ත්‍රික්කයේ తాවකාලිකව නැවතිලා තිබුණේ. මහජන සෞඛ්‍ය පරිස්කරු එන්නත් කරන වැඩසටහනේ යෙදලා තිබුණු නිසා. නමුත් අපි දැක්කා ගම්පහ දිස්ත්‍රික්කයේ 100 ආසන්නයේ රෝගීන් වාර්තා වෙනවා. ඒ වාර්තා වෙන්නේ රෝහල් වල යම් යම් ක්‍රියාවලියන් සඳහා ගියපු අයවලුන් පොසිටිව් වෙච්ච කොටස්. අනිත් එක අපි හැමෝම දන්නවා මේ ආසාද්දව පසුගිය පැය 24 වාර්තා වෙන ආසාද්දව කියලා කිව්වට ඇත්තටම මේ PCR සාම්පලය ආසන්න වශයෙන් දින 3 ඉඳලා 10 වෙනකන් පිටිපස්සේ දවස්වල ගනිපුවා. අසල්ලස ඉන්දියාවෙත් අපි දැක්කා ඊයේ පෙරේදා වෛරස් ප්‍රභේද 263ක් තියෙනවා කියලා හොයාගෙන තිබුණා. සමහරවිට ලංකාවේ මීට වැඩිය ප්‍රභේද තියෙනවද දන්නේ නැහැ. අපි වාසනාවට අපි ප්‍රභේද ගැන හොයන්නේ නැහැ. දැනට මං හිතන්නේ එකම පුද්ගලයෙක් තුළ වෛරස් ප්‍රභේද දෙකක් තියෙන පුද්ගලයෙකුත් හොයාගෙන තිබුණ පහුගිය දවස්වල. ඉල්ලීම් 11ක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුළු නිලධාරීන් සමග පැවති සාකච්ඡාව අසාර්ථක වූ බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය පවසනවා. එම සංගමේ නියෝජිතයින් අද දහවල් විරෝධතා පාගමනකින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණි අතර එහිදී මෙම සාකච්ඡාව පැවැත්වුණා. අද දිනේ අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් බැහැර වූ ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමේ සමාජිකයින් අද දහවල් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට රැස් වුණා. අනතුරුව ඔවුන් වෝඩ් ප්‍රදේශ ඔස්සේ විරෝධතා පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණියා. මෙම විරෝධතාව හේතුවෙන් ලිප්ටන් වටරවුම ආශ්‍රිත ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් දැති වුණා. සතියේ වැඩ කරන අමතර පැය 8 සඳහා වැටුපෙන් 30න් එකක් දිනා ගැනීම, දින 180 සම්පූර්ණ කළ සියලු සෞඛ්‍ය සේවකින් බහ ස්ථිර කිරීම, සෞඛ්‍ය සේවකයින්ට විශේෂ අවදානම් දීමනාවක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් 11ක් වෙනුවෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිටට පැමිණි විරෝධතාකරුවන් අමාත්‍යාංශයට ඇතුළු වීමට උත්සාහ කළ අතර එහිදී ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මේකට පොලිසිය නැදියත් යුතු නෑ. මොකද මේ හැමෝම රාජ්‍යයකෝ නිරෝධායන වුණාම දවස් 15ක් ගෙදර වැටුප් ගෙවන්නේ මහත්තයෝ. දුර්ගෙවල් වල කන්න බොන්න විදියක් නෑ. හරි අමාරුවෙන් යන්නේ. කාට හරි කරදරයක් වුණොත් වකීම රජෙන් හරි කවුරුත් යන්නේ නෑ. ඒ නිසා මේ වගේ ප්‍රශ්න ගොඩක ඉන්නේ. ඒ නිසා තවදුරටත් මේක අපිට තියන් ඉන්න නිසා මේ ප්‍රශ්නේ එතනින් විසඳන්න ඕන. අපි පොලිසිය මහත්තුරුන්ගෙන් ඉල්ලනවා කරුණා කරලා මේ ප්‍රශ්නෙන් අයින් වෙන්න. මොකද රාජ්‍යසේවකයෝ විතරක් මේ ඇවිල්ලා ඉන්නේ. අමාත්‍යාංශයට මේක දෙකෙන් එකක් බේරගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශ භූමියට ඇතුළු වූ විරෝධතාකරුවන් පාලනය කිරීමට පොලිසියට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා. පසුව ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමේ නියෝජිතයින් 10 දෙනෙකුට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව ගුණසිංහ මහතා ඇතුළු පිරිසක් සමග තම ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වුණා.
පැය 3ක් පමණ පැවති සාකච්ඡාවෙන් අනතුරුව විකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමේ නියෝජිතයින් මාධ්‍ය වෙත අදහස් පළ කළා. ඒ සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දුන්නා එතුමාට මැදිහත් වෙලා විසඳන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණයක් සම්බන්ධයෙන්. ඒ වගේම අනිකුත් ප්‍රශ්න මෙතුමාලාට විසඳන්න බැරිලු ඒක දේශපාලන අධිකාරිය තීරණ ගන්න ඕනලු. විශේෂයෙන් මේකදී අපි මතු කරා අපිට ඇමතිවරයා අවශ්‍යයි මෙතන සාකච්ඡාවට කියලා. නමුත් අපිට වඩා එතුමාට අද වැදගත්ලු පාකිස්තානයෙන් එන රාජතාන්ත්‍රිකයා පිළිගන්න යන්න ඕනලු. අපි කියනවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න සූදානම් නැත්නම් උත්තර ගන්න විදිය අපි දන්නවා. ඒ කියන්නේ අද සාකච්ඡා සාර්ථකයි. පසුගිය සමයේ රුපියල් බිලියන 48ක මුදල් අච්චු ගැසූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ හිරු ප්‍රවෘත්ති සමග කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. තරම් ආර්ථික ප්‍රපාතයකට ගැටලු සහගත තත්ත්වයකට ගිහිලා තියෙනවා කියන එක ඔබතුමා විස්තර කරගෙන යනවා. එවැනි අර්බුදයක් තියෙන වෙලාවක බිලියන 48ක මුදල් අච්චු ගැහුවේයි. ඒ ගණන් වලින් අපි අච්චු ගැහුවේ නැත්තම් මේ ලික්විඩිටි කියලා එකක් තියෙනවා මේ ආර්ථිකයේ. ඒ කියන්නේ මුදල් සංසරණය වෙන්නට අවශ්‍යයි. මුදල් හිර කෙරුණොත් තවදුරටත් මේ ආර්ථිකය සංකෝචනය වෙනවා. විශේෂයෙන්ම ලොකු උවදුරකට රටක මේ මුඛයේ ඉන්නවා නම් ඒ වෙලාවේදී මුදල් අච්චු ගන්න වෙනවා. අද අපි විතරක් නෙමෙයි අච්චු ගන්න තියෙන්නේ. ලෝකේ හැම රටක්ම වගේ මුදල් වැඩිපුර අච්චු ගන්න. මුදල් අච්චු ගැහුවාම උද්දමනය වැඩි වෙන්නේ නැද්ද? සාමාන්‍යයෙන් ඒක තමයි තියරි එක. ඒ හින්දා තමයි දැන් හුඟක් දෙනෙක් ඒ ගැන කතා කරන්නේ. ඒනට මුදල් අච්චු ගන්න වෙලාව වැදගත්. මුදල් අච්චු ගන්න වෙලාවේ තියෙන වාතාවරණය මොකක්ද? භයානකම වෙලාවකනේ මුදල් අච්චු ගන්න. ඒ භයානක වෙලාවේ ඒක අනිත් පැත්ත වෙන්නේ මෙතනදී. භයානක වෙලාවේදී ආර්ථික කටයුතු සංකෝචන වෙන වෙලාවක මුදල් අච්චු ගහවට ප්‍රශ්නයක් වෙන්නේ. අපි කොඩේ ඉහළගෙන යන්නේ වැහිල වෙලාවටනේ. ඉතින් ඒ වෙලාවට තමයි මුදල් අච්චු ගහලා දෙන්න ඕනේ මිනිසුන්ට. එතකොට තමයි මිනිස්සු ඒ වෙලාවේ මුදල් සංසරණය වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ රිස්ක් එක වැඩි වෙනකොට ආයි ගන්න පුළුවන්. අඩු කර ගන්න පුළුවන්. ඒ කාලේ යුද්ධ කාලෙත් අපි මුදල් අච්චු කරපු අවස්ථාවල් තියෙනවා. ඒකට ඒකින් රිස්ක් එක වැඩි වුණේ නැහැ. ඒ අවස්ථාවට අවශ්‍ය වෙන විදිහට මුදල් අච්චු ගහලා අපි සංසරණය වැඩි කරනවා. ඊට පස්සේ අඩු කරනවා. ඒකට තමයි මේ මොනිටරි පොලිසි එක කියලා එතන ලංකාවේ ඉන්න හොඳම මොලකරුවන් එතන ඉන්නවා. ඒගොල්ලෝ මේව ඇඩ්වයිස් කරනවා. ඒගොල්ලෝ ඇඩ්වයිස් කරන්නේ මේ අවස්ථාවලදී මේක කළ යුතුයි කියන එක. දැන් තවත් පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. ගොවින්ට ඉහළ මිලක් ලැබෙන පරිදි පෞද්ගලික අංශය හා එක්ව තරඟකාරී අයුරින් වී මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ රාත්‍රී 12 සිට වියලුවේ මණ්ඩලයේ තෙත කිලෝ එකක් රුපියල් 46ටත් ඒ වගේම නාඩු කිලෝ එකක් 52ටත් සම්බා කිලෝ එකක් 54ටත් මිලදී ගන්න අපි තීරණය කළා තියෙනවා. ඒ නිසා වෙළඳ පොලේ වී මිල කොච්චරටද යන්නේ? ඒ මිලට වී ලබා ගැනීම සඳහා අපි වියලුවේ මණ්ඩලයේ කටයුතු කරනවා. අපි අනිවාර්යෙන් හාල් නාඩු කිලෝ එක රුපියල් 97ට එහා විකුණන්නේ නැහැ. සම්බා කිලෝ එක අපි 99ට වඩා විකුණන්නේ නැහැ. සමුපකාරයත් සතුසත් පාවිච්චි කරලා අලුත් අවුරුද්දේ සම්පූර්ණ මිල පාලනය අතර ගන්නවා. කැලණිය කොට්ටාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව අද පස්වරුවේ සිදු කළ වැටලීමකදී අන්තර්ජාලය හරහා විදේශ මුදල් ත්‍යාග ඇදී ඇති බවට පවසමින් මුදල් වංචා කළ නයිජීරියානු ජාතික පුද්ගලයන් 7 දෙනෙකු සහ බෙලරුසියානු කාන්තාවන් 2 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටවටා හිරු. බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමගින් ටෙස්ට් එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා. කෙසේ වෙතත් වීසා ගමන් බලපත්‍රය තාමත් නොලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් නායක දසුන් ශානක ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් දිවයිනෙන් පිටත්ව ගියේ නැහැ. අදාළ ගැටලුව නිරාකරණය කර හැකි ඉක්මනින් ඔහුව බටහිර ඉන්දිය කොදෙව් දේශීය බලා පිටත් කර හරින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදන නිකුත් කරමින් සඳහන් කරනවා. මේ අතර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යන්නට හෝරා කිහිපයක් පමණක් ඉතිරි තිබෙද්දී කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස නම් කර සිටි චමින්ද වාස් එම දුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ සිය කොන්ත්‍රාත් කිවිසුම සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් මුල් කරගනිමින්. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් වාස්ගේ ඉල්ලා අස්වීම දැඩි විවේචනයට ලක් කර තිබුණා. උපුටා ගැනීම බටහිර ඉන්දිය කොදෙව් සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට පැය කිහිපයකට පෙර වාස් මහතා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර තිබේ. මේ වන විට මුළු ලෝකයේම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක පුද්ගලික මූල්‍ය වාසි මත පදනම්ව වගකීම් විරහිතව යමින් හදිසියෙම දුරෙන් ඉවත් වීම කනගාටුවට කරුණක්. කෙසේ වෙතත් රට වෙනුවෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක් ලෙස සැලකෙන චමින්ද වාස් මහතා වසර ගණනාවක් පුරා රට නියෝජනය කරමින් කළ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කළමනාකාරීත්වය අගය කොට සලකනු ඇත. එවැනි වාතාවරණයක් තුළ දැනටමත් ලබා දෙනු ලබන වේතන
ආයතනයට අමතරව වැඩිපුර මුදලක් ඉල්ලමින් සිදු කරන ලද අසාධාරණ ඉල්ලීම පරිපාලනය විසින් ප්‍රතික්ෂේප කිරීමේදී මෙවැනි ආකාරයේ හැසිරීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් දැනුම් දී සිටී. උපුටා ගැනීම අවසන්. ඊට ප්‍රතිචාර දක්වමින් සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් චමින්ද වාස් පවසන්නේ තමන් සිදු කළ සාධාරණ ඉල්ලීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කළ බවයි. කෙදිනක හෝ සත්‍යය ජයගනු ඇති බව ඔහුගේ සටහනේ වැඩිදුරට සඳහන්. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවත් උණුසුම් වුණා. චමින්ද වාස් බටහිර ඉන්දියානු සංචාරයට යන්න ඔහු ඩොලර් 3500ක වගේ මුදලක් අමතරව ඉල්ලුවාය කියන කාරණය මත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මාධ්‍ය නිවේදනයක් ප්‍රසිද්ධියේ නිකුත් කරලා ඔහුට විශාල අවමානයක් කළා. අවසාන මොහොතේ ඇවිල්ලා යම්කිසි වැඩි කිරීමක් පිළිබඳව එතුමා ඉල්ලීමක් කළා තියෙනවා. ලක්ෂ 7මාරක මුදලක් ගෙවන්න එකග වෙලා තියෙනවා මේ සංචාරට පමණක්. ටුවර් ෆී එකට අමතරව තමයි කරු මණ්ඩලතුමනි මේ ලක්ෂ 7මාර ගෙවන්න ක්‍රිකට් පාලක මණ්ඩලය එකග වෙලා තියෙන්නේ. හැබැයි කෙසේ වෙතත් චමින්ද වාස් මැතිතුමන් මේ ලක්ෂ 7මාර පිළි අරගෙන නැහැ. එතුමා රෙසිග්නේෂන් දීලා තියෙනවා. ගෙවීම පිළිබඳව මෙතන කිසිම ගැටලුවක් නැහැ. අපේ කොහොමද ක්‍රිකට් කමිටියේ සලස්මක් තිබ්බ චමින්ද වාස් මැතිතුමා දීර්ඝ කාලයක් ක්‍රිකට් ගිවිසුමකට ගේන්න. මෙතන ගැටලුව කරු මණ්ඩලතුමනි ක්‍රිකට් පාලක මණ්ඩලය ඒ ප්‍රෙෂර් එකට ඔලුව නැවුවොත් හෙට දකුණු අප්‍රිකාවේ පිට්ටනියට බහින්න කලින් තව පුහුණු කරුවෙක් කිව්වොත් මට මේක දුන්නේ නැත්නම් මං අයින් වෙනවා කියලා. ක්‍රීඩකයෙක් ඇවිල්ලා කිව්වොත් මට මේ ගාන ගෙවුවේ නැත්නම් මං හෙට ගහන්නේ නැහැ. මොකද අර පුහුණු කරුවට ඒ විදිහට සැලකුණා මට බැරියයි කියන එකට. එතකොට අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? හින්දා ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. මම පෞද්ගලිකව කනගාටු වෙනවා. මාවවත් අමාත්‍යාංශයවත් ක්‍රිකට් පාලක මණ්ඩලයවත් අතහැරීම ගැන නෙවෙයි. ක්‍රීඩකයෝ අද ෆාස්ට් බෝලින් කෝච් කෙනෙක් නැතුව තනියම යන්න වෙච්ච එක ගැන. සූදානම අදට සමුගන්නට. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට මධ්‍යහන 11:55ට. සුබ රාත්‍රියක්.